නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවං මහින්దికා ඒසා යදිදං පුඤ්ඤ සම්පදා තස්මා දීරා පසංසන්ති පණ්ඩිතං කත පුඤ්ඤතං තී. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහේ විශේෂ පුණ්‍ය ක්‍රියාවකදී දේශනා කළ අනුමෝදනා ගාථාවක කෙලවර ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. අනුමෝදනා දේශනාවක මේ ගාථාවේ සඳහන් වෙන්නේ යදිදං පුඤ්ඤ සම්පදා දාන සීල භාවනා වශයෙන් රැස්පත් කරන යම් මේ පුණ්‍ය සම්පදාවක් වේ නම් එය එවං මහිද්దికා මෙසේ මහත් කිරිදි සම්පන්නය. තස්මා ධීරා පසංසන්තේ පණ්ඩිතා කත පුඤ්ඤතං ධීර වීර ගුණ ඇති පණ්ඩිතෝත්තමෝ සරුවඥන් වහන්සේලා කළ පින් ඇති බව වර්ණනා කරති කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. පින්නතුන් අහලා ඇති විශාකා මහා උපාසිකාවගේ මව්පිය දෙන්නා සහ මුතුන් මිත්තන් දෙන්න ගැන. විශාකා මාතාව උපන්නේ භග්ග්‍ය නගරේ. එතුමියගේ මව්පිය දෙපළ ධනංජය සිටුවරයා සහ සුමනා දේවී. ධනංජය සිටුවරයාගේ මව්පිය දෙපළ මෙන්දක සිටුවරයා සහ චන්ද්‍රපත්මා සිටු දේවිය. මෙන්දක සිටුවරයා ස්නානය කොට අහස දෙස බැලුවාම සුවඳ රත්හැල් වී වර්ෂාවක් පතිත වෙලා වී ගබඩාවල් 1250ක් පිරෙනවා. එතුමාට කුඹුරු වපුරන්න අවශ්‍ය නැහැ. ස්නානය කළ අහස දෙස බැලුවාම මේ වී වර්ෂාවක් වහිනවා. එතුමා මාලිගාවක් ඉදි කරන දෙවදින දවසේදී 8 කිරියක් මානේ. ඒ කියන්නේ අක්කර 32ක් මානේ පිටින් පිට ගෑවෙන්න අශ්වයන්තරන් විශාල ක්‍රම් බැටළුවන් පහළ වුණා. ඒ නිසා තමයි එතුමාට නමක් පැවරුනේ මෙන්දක කියලා. මෙන්දක සිටුවරයා. මේ අශ්වයන් මේ මෙන්දකයන්ගෙන් බැටළුවන්ගෙන් යමක් ඉල්ලුවොත් ළඟට ගිහිල්ලා මට අහවල් දේ ඕනේ කියලා කල්ප වෘක්ෂයෙන් වාගේ ඒ බැටළුවාගේ මොයෙන් මම වැగిරෙනවා. පුදුම ආශ්චර්ය 이르දියක්. මේ 이르දියේ මොන හේතුවක්ද සිදු කර ගන්නවද මහා කුසලයක ප්‍රතිඵලයක්. චන්ද්‍රපත්මා සිටු දේවිය හාල් නැලයකින් බතක් සම්පාදනය කළාම ගන්න හැන්ද පිරෙනවා. මුළු ජම්බුද්දීප වාසීන්ද බත් බෙදා දුන්නත් අවසන් වෙන්නේ නැහැ. ඒ තුමියගේ පුණ්‍ය 이르දියක්. ඒ දෙන්නාගේ එකම පුත්‍ර ධනංජය සිටුවරයා රංකාවුණු දහසක් බැඳි පසුම්බියක් අරගෙන මුළු ජම්බුද්දීපයේ සෙනඟට 100 200 ආදි වශයෙන් බෙදා දුන්නට එක කහවණුවක්වත් දහසෙන් අඩු වෙන්නේ නැහැ. එම ධනංජය සිටුවරයාගේ සිටු බිරිඳ සිටු දේවිය සුමනා එතුමිය වී තිබක් අරගෙන මුළු ජම්බුද්දීප වාසීන්ට වපුරන මේ වී ලාශ දෙලාශ බෙදා දෙනවා. එයින් එක වී ඇටයක් අඩු වෙන්නේ නැහැ. ඔය 4 දෙනාගේ හිටියා 16 පුණ්‍ය කියලා. මේ පුණ්‍ය 16 සීසෑමට කුඹරට බැස්සාම එක නගුල් පාරක් සානකොට දෙපැත්තෙන් 7ක් බැගින් වැඩිපුර නගුල් පාරවල් 14ක් සීසෑරෙනවා. එක ලියක් දෙක යන්න වෙන්නේ වරයි දෙකයි. මේ තරමට මේ 5 දෙනාට මේ ආනිසංස ලැබුණේ දෙවි කෙනෙක් දීලා නෙමෙයි. ඉබේ ලැබුණා නෙමෙයි. Taman සිදු කළා වූ කාලික මහා පින්කමක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ කාශ්‍යප බුදු සසුනටයි අපේ සසුනටයි අතර කාලේ මේ 5 දෙනා සිදු කළේ කාලික මහා පින්කමක ප්‍රතිඵලයක්. ඔයගේම රජගහ නුවර උපන්න ජෝතිය කියා සිටු පුත්‍රයෙක්. මේ දරුවා උපදින දවසේ මුළු රජගහ නුවර කොම ආලෝක වෙලා දිලිසෙන්න බබලෙන්න ගත්තා. ඒ කියන්නේ බිම්බිසාර මහ රජුගේ ප්‍රධාන සිටුවරයාගේ පුතුණුව. මේ විදිහට මුළු නගරේම එළිය කරගෙන පහළ වෙච්ච නිසා මේ දරුවාට නමක් ලැබුණා ජෝතිය කියලා. ජෝතිය කියන්නේ බබලෙන්න කියන තේරුම. දරුවා වයස 16ට පත් වෙනකොට බොහෝම ලස්සන ඓශ්වර්ය සම්පන්න ජීවිතයක්. පිය සිටුතුමා කල්පනා කළා මේ දරුවාට සිටු තනතුර පැවරුවොත් මුළු රටට විශාල සම්පත්තියක් ලැබෙයි කියලා රජතුමාට කියලා දරුවාට මාලිගාවක් ඉදිකරන්න තැනක් සොයාගත්තා නියම කරගත්තා. වඩු මහතුරු කණ්ඩායම ගිහිල්ලා මාලිගාව හදන්න සූදානම් වෙනකොට මේ ජෝතිය කුමාරයා
කල්ප 91කට ඉස්සර කඩ ගන්නා ලද සුගන්ධ ගන්ධ කුටියක් පූජා කිරීමේ කුසල බලයෙන් සත් මහා සත්‍රුවන් දිව්‍යමය ප්‍රාසාදයක් පහළ වුණා. ඒ හතර වටේ ප්‍රාකාර වලලු 7ක් බැගින් පහළ වුණා. ආරක්ෂක දේවතාවෝ 7000ක් එහි ආරක්ෂාවට හිටියා. හතර වටේම කල්පවෘක්ෂ 4ක් පහළ වුණා. මුළු මාළිගාම මණික් ආලෝකයෙන් බැබලෙන ආලෝකයක් ඇති වුණා. එකට පින්දහම් කරපු දෙවැන්නිය උතුරු කුරු දිවයිනේ ඉපදී සිටිය නිසා දේවතාවෝ එතුමිය වඩාගෙන ඇවිල්ලා මේ මාළිගාවේ නිදන කාමරේ තැන්පත් කළා. එතුමිය එනකොට සුවඳ රත්හැල් නැලියයි රත්තරම් භාජනයයි ජෝතිපාසාන කියන ලිග්ගල් තුනයි අරගෙන ආවේ. ඒ මුළු සිටු මැදුරේ සීල දිනාට ආහාර කෘත්‍ය සිද්ධ වුණේ මේ හාල් නැලියෙන්. එයින් නිපදවන මේ බතේ පිළුණුවන්නේ නැහැ, අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලිපගිනි මොලවන්න අවශ්‍ය නැහැ. ලිග්ගල් තුන උඩ රත්තරම් භාජනයේ කියලා වතුර දාලා අර හාල් ටික කිව්වහම බත ඉදලා තමයි ඉබේම ලිග්ගල් තුනේ තියෙන උස්නේ නිමෙන්නේ. මේ විදිහට මහා පුදුම දිව්‍යමය සම්පත්ත සම්පන්න ලැබුණේ කාගේ මෙහෙවරකින්ද, කාගේ අදිෂ්ඨානයකින්ද, කාගේවත් අදිෂ්ඨානයකින් නෙමෙයි. එතුමා කල්ප 91කට ඉස්සර සිද්ධ කළ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාස 9ක් තිස්සේ බුදුපාමොක් 68 ලක්ෂයක් මහා සංඝයාට මහා දානයක් දුන්නා වගේම සරුවඥන් වහන්සේ උදෙසා සත්‍රුවන්මය සුගන්ධ ගන්ධ කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයයි. මේවාට කියන පුණ්‍ය 이르දි කියලා. මේ වගේම ජටිල කියන සිටුවරයා මාලිගාවක් කළා දෙවදින දවසේදී අසූරියන දිගපාල උස ඇති ඝන රම් පර්වතයක් පහළ වුණා. මේක දෙවියෝ දුන්නා නෙමෙයි. කාසේ බුදු සසුනේදී සරුවඥන් වහන්සේගේ ධාතු නිදානෝත්සවයේ සඳහා රත්තරන් ගඩොල් පූජා කළ කුසල බලය. මේ වාගේ කළ කුසලයන්ගේ ආනිසංස තමයි 이르දිය හැටියට මෙතන හඳුන්වන්නේ. සරුවඥන් වහන්සේ එදා ඒ ගාථාව දේශනා කිරීමට හේතුව සිටු මැදුරක විශාල පින්කමක් සිද්ධ වුණා. කොසල් රජුරෝ පණිවිඩයක් කෙවා මේ සිටුවරයාට රජවාසයට එන ලෙස. එතුමා පින්කමේ යෙදී සිටිද්දීම පණිවිඩකරුට පිළිතුරක් දුන්නා. මම බුදු සසුනේ නිධානයක් කරනවා, නිධානයේ වැඩ නිමවා මහ රජුරුවන් දකින්න දෙනවා කියලා. ඒ නිමිත්තෙන් සරුවඥන් වහන්සේ නිධානයේ මාතෘකා කරගෙන විසිතුරු දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනිය හඳුන්වන්නේ නිදිකණ්ඩ සූත්‍රය කියලා. ඒ සඳහන් වෙනවා රජවරු, මැති ඇමතිවරු, සේනාපතිවරු, බ්‍රාහ්මණවරු, ධනේශ්වරු තමන්ගේ රන් රිදී මුතුමැණික් වැනි සාර ධනය මහා පොළවේ ලින් කැනලා සම්බඳුන්, රිදී බඳුන්, ලෝහ බඳුන්, මැටි බඳුන් වල සුරක්ෂිතව තැන්පත් කරනවා. මේ තැන්පත් කරන්නේ අනාගත සුභ සිද්ධිය පිණිසයි. රජදරුවන්ගෙන් කරදර ආවම පිහිට වෙන්න, නඳු ආභවලින් ජය ගන්න, එවාගෙම දුර්භික්ෂ අවස්ථාවල ප්‍රයෝජන ගන්න, වෙනත් ආපදාවන් පැමිණි තැනදී ප්‍රයෝජන ගන්න මේ වස්තුව තැන්පත් කරනවා. ඒවට කියන්නේ තාවර නිධානය කියලා. මේ තැන්පත් කරන ධනෙ හැමදාම මේ තැනැත්තටම හිමි වෙන්නේ නැහැ. සමාජයට ගම් වතුරින් ඒ නිධාන වස්තු මුහුදට යනවා. සමාත යක්ෂයන්, භෛරවයන්, නාගයන් අධිග්‍රහිත වෙනවා. සමාත තමන්ගේම මව්පස, පියපස තමන්ද අහිත වූ අමනාප වූ පුජ්‍යලයන් මේක පැහැර ගන්න. කෙසේ නමුත් තමන්ගේ පින අවසන් වුණා නම් ඒවා තමන්ට අහිමි වෙනවා. ඒ නිසා මේ තාවර විඳානේ తాවකාලිකයි. ඔය අතර ගෙවල් දොරවල් ඉඩකඩම් එවාගේ වතු කුඹුරු පිටි මේවා තාවර නිදාන හැටියට හැඳින්වෙනවා. ඒවා සමාජ එක ජීවිතයකට පමණ එක ජීවිතයේදීත් ඒවා Taman අහිමි වෙන අවස්ථාවක් තියෙනවා. සරුවඥන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් දාන, නිත්‍ය සීල, උපෝසත සීල, භාවනා කියන මේ සතර ආකාරයෙන් නිධානයක් කරතොත් ඒකට කියනවා පුණ්‍ය අනුගාමික පුණ්‍ය නිධානය කියලා. දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය සහ භාවනාව. යස්ස දානේන සීලේන සංයමේන දමේන ච නිදී සුනීතෝ හෝති ඉත්‍යා පුරිසස්සවා කියලා මේ දේශනේ පැහැදිලි කරනවා. දානයයි, නිත්‍ය සීලයයි, උපෝසත සීලයයි, භාවනාවයි. මේක නිධානයක්. මේ නිධානයේ නිධාන් කරන ස්ථාන භූමි තියෙනවා 6ක්. චේතියම්හි බුදුරජාණන් වහන්සේ සම්බන්ධ පූජන ස්ථානයක මේ සතර ආකාර නිධානය කරනවා. චෛත්‍ය කරනවා, බෝධීන් රෝපණය කරනවා, බෝමලු හදනවා, සෑමලු හදනවා, දාගැබ් බඳිනවා, විහාරමලු, එවාගෙම
ප්‍රතිමා මාලක මේවා කරනවා, ඒවා සුදුහුණු පිරියම් කරනවා, වත් පිළිවෙත් කරනවා, ඕවා සඳහා බොහෝ පරිත්‍යාග කරනවා. ඒවට කියනවා බුදුරජාන් වහන්සේ උදෙසා කරන අනුගාමික නිදානයි. එතන දානයක් කරනවා, පංචශීලයක් පිළිපදිනවා, උපෝසත සීලයක් පිළිපදිනවා, භාවනාවක් කරනවා. එනිසා සරුවඥන් වහන්සේ පිළිබඳ පූජනීය ස්ථානයක නිදාන භූමියක්. අනික සංඝ රත්නය එක නමක් ඉදිරියේ හෝ වැඩි පිරිසක් ඉදිරියේ හෝ චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ආදී සංඝයාට කැපසරු පරිත්‍යාග කරනවා. සංඝයා ඉදිරියේ නිත්‍ය සීලයේ සමාදන් වෙනවා. උපෝසත සීලයේ සමාදන්ව රකින්නවා. භාවනාවක් කරනවා. ඒ නිසා සංඝ රත්නයත් මේ නිදහම් කරගන්න සුදුසු පුණ්‍ය භූමියක්. ආගන්තුක පුජ්‍යලයන් ගිහි පැවිදි ආගන්තුක පුජ්‍යලයන් ආහම ඒ අත්තන්නත් ඒ සතරාකාරයෙන්ම උපකාර වීමෙන් මේ අනුගාමික නිදානය කරනවා. ඒ වගේම තමන්ගේ මෑණියන්, තමන්ගේ පියාණන්, තමන්ගේ වැඩිහිටියන් කියන මේ අය උදෙසාද මේ සතරාකාර පුණ්‍ය නිදානයන් නිදාන් කරගන්නේ. ඒ සතරාකාර නිදානය අපි සිංහලෙන් හඳුන්වන්නේ දාන ශීල භාවනා කියලා. එතන සීලය තමයි දෙකට වෙන් වුනේ නිත්‍ය සීල සහ උපෝසත සීල කියලා. ඒ කෙසේ වෙතත් දාන ශීල භාවනාදි කිව්වා මුළු දස පුණ්‍ය ක්‍රියාම උතන ඇතුළත් වෙනවා. දස කුසල කර්මපතියම ඕකට ඇතුළත් වෙනවා. ඒ වගේම දස පාරමිතාවත් මේ පද හතරට ඇතුළත් වෙනවා. ඒ වගේම සිව්බඹ විහරණ මේකට ඇතුල් වෙනවා. සතර සංග්‍රහ අවස්තු මේකට ඇතුල් වෙනවා. කරණීය ධර්ම 14, අකරණීය ධර්මය, මහා මංගල ධර්ම 38, ඒ වගේම බෝධිපාක් ධර්ම 37 මේ කොමයි වෙනවා මේ පද හතරට. එතකොට මේන් සඳහන් නොනේ තමන්ගේ සිත පිරිසුදු කර ගැනීමේ යම්තාක් යහපත් දේවල් තියෙනවා නම් ඒ සියල්ලම තමන්ට අනුගාමික නිධානයක් බාටපත් වෙන බවයි. ඒසෝ නිදි සුනීතෝ අජයෝ අනුගාමිකෝ පහාය ගමනීයේ ස්වේතං ආදාය ගච්ඡති. මේ කියන අනුගාමික නිධානයේ සුනීත නිධානයක්. ඒ කියන්නේ මනාව තන්පත් වූ නිධානයක්. මොහොතට ගාගෙන යන්නේ, භූමිකම්පා වලින් විනාශ වෙන්නේ නැහැ. ජලගැල්මින් විනාශ වෙන්නේ, යක්ෂයන් නාගයන් බහිරයන් අරක් ගන්නෙ නැහැ. රජුන් පැහැර ගන්නෑ, සොරුන් පැහැර ගන්නෑ, තමන්ගේ මව්පස පීපස අප්‍රිය නෑයන් පැහැර ගන්නෙ නැහැ. තමන්ගේ ජීවිතේ නෙමෙයි නිවන් දකිනාතුරු අහෝසි නෙවි භවයක් පාසා මේ අනුගාමික පුණ්‍ය නිධානයේ පසුපසම පෙළියට එනවා. හේවණල්ලක් මෙන් එනවා. අසාධාරණ මඤ්ඤේසං අචෝරා හරණෝ නිදී කෛරාත ධීරෝ පුඤ්ඤානි යෝනිදී අනුගාමිකෝ. ඥානවන්තයා අන්නට සාධාරණ නොවන තමා පසුපසම එන සොර සතුරන් පැහැර නොගන්න මේ විදිහට අනුගාමික නිදානයේ ඥාන සම්පන්නව නිදහං කරගත යුතුයි කියන එක අවසානයේ ඒ උපදේශාත්මක ගාථාවෙන් සඳහන් කළා. ඊළඟට ආනිසංස පක්ෂයේ දීර්ඝ වශයෙන් දේශනා කළා. ඒසදේව මනුෂ්‍යාන සබ්බකාම දදෝ නිදී යං යදේවා විපත්තෙන්ති සබ්බමේතේන ලබ්බති. මේ කියන අනුගාමික නිදානයේ දෙවියන්ටත් මිනිස්යන්ටත් සමස්ත ලෝක සත්වයාටත් සිතු ප්‍රතු සම්පත් ගෙන දෙන නිදානයක් බාටපත් වෙනවා. යමක් පතනවා නම් ඒ සියල්ලම සිද්ධ වෙන්නේ මේ පුණ්‍ය අනුගාමික නිදානයේ නිසායි. සුවන්නතා සුස්සරතා සුසන්තාන ස්වරූපතා ආදිපච්ච පරිවාරා සම්මේතේන ලබ්බති. සුවන්නතා බොහොම ලස්සන ශරීර වර්ණය ඇති වෙන්නේ අනුගාමික නිදාන නිසා. සුස්සරතා මිහිරි කටහඬ ලැබෙන්නේ මේ අනුගාමික නිදානේ. සුසන්තාන ස්වරූපතා මන හැඩහුරුව ආරෝහ පරිණහ සම්පන්න ශරීර සම්පත්තිය හැඩහුරුකම දුටුවම් මන වඩන රූප සම්පත්තිය ලැබෙන්නේ අනුගාමික නිදානේ. පදේශ රාජ්‍යං ඉස්සරියං චක්කවත්තේ සුඛම්පියං දේව රාජ්‍යම්පි දිබ්බේසෝ සබ්බමේතේන ලබ්බති. ප්‍රදේශ රාජ්‍ය ඒ කියන්නේ දැන් ලංකාව ජම්බුද්දීපේ වාගේ එක එක රටවලට රාජ්‍ය කරන්න ලැබෙන්නේ. ඒ වගේම ජන ප්‍රධානියෙක් බාටපත් වෙන්නේ. දිව්‍ය ලෝක හයේම දෙව් රජ වෙන්නේ. ඒ වගේම නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත හැකි වන්නේ. චක්‍රවර්ති සම්පන්න ලැබෙන්නේ මේ කියන අනුගාමික නිදානයේ ආනිශංස වශයෙන්. මානුෂිකාච සම්පatti දේව ලෝකේ ච යාරති යාච නිබ්බාන සම්පatti සබ්බමේතේන ලබ්ධති.
මනලොව ඇති තාක් සම්පත් ලැබෙන්නේ පුණ්‍ය නිධානයේ. සදිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකවල ඇති තාක් සම්පත් ලැබෙන්නේ පුණ්‍ය නිධානයේ. නිර්වාණ ධාතුව තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් සාක්ෂාත් කරගත හැකි වන්නේ අනුගාමික පුණ්‍ය නිධානයේ. නිත්‍ය සම්පද මාගම්ම යෝනිසෝ වේ පයුඤ්ජතෝ විද්‍යා විමුක්ති වශී භාවෝ සබ්බමේතේන ලබ්බති. කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ මේ පුණ්‍ය නිධානයේ අනුභවයෙන්. එවාගෙම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව දාන ශීල භාවනාදී කුසල් වඩාගත හැකි වන්නේ අනුගාමික පුණ්‍ය නිධානයේ අනුභවයෙන්. ත්‍රිවිද්‍යා ෂට්ඨවිඥා සිව්පිලිසිමියා ඥානලාභී විය හැකි වන්නේ අනුගාමික පුණ්‍ය නිධානයේ අනුභවයෙන්. පටිසම්භිදා විමුක්ඛාච යාච ශාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සම්බමේතේන ලබ්ධති. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්භිදා කියන ප්‍රතිභාන කියන ප්‍රතිසම්භිදා ඥාන ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධානයේ. අෂ්ට විමෝක්ෂ අෂ්ට අභිභායතන නව අනුපූර්ව සමාපatti කියන මේවා ලැබෙන්නේ අනුගාමික නිධානයේ අනුභවයෙන්. ශ්‍රාවක බෝධිඥාණයෙන් රහත් පදවිය ලැබෙන්නේ. තත්ත්වේක බෝධිඥාණයෙන් පසේ බුදු බව ලැබෙන්නේ. සම්්‍යක් සම්බෝධිඥාණයෙන් බුද්ධත්වයේ ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිධානයේ අනුභවය. එතන වැදගත් සාධකයක් පැහැදිලි වෙනවා. සමහර කෙනෙක් මෙතන කියනවා මේ ලෞකික සම්පත් පිණිස කරන දේ පිනයි. ලෝකෝත්තර නිවන් සුව සඳහා කරන්නේ කුසලයයි කියලා. නමුත් මෙතන කියනවා මේ පුණ්‍ය කියන වචනයෙන් මේ පුණ්‍ය නිධානයෙන් මේ ලෞකික සම්පත් සියල්ලත් ලෝකෝත්තර සම්පත් සියල්ලත් සිද්ධ වෙන්නේ නැති මේ නිදිකණ්ඩ සූත්‍රයේ පැහැදිලිව දක්වලා තියෙනවා. එනිසා මේ පුණ්‍ය කියන පින අත් වශයෙන් ලෞකික සම්පත් පිණිස පමනක් කරන එකක් නොවේ. ලෞකික සම්පත් පිණිස පමනක් කරනවා නම් ඒකට වෙන නමක් තියෙනවා. ඒක හඳුන්වනවා වට්ටගාමිනී කුසලයේ කියලා. වට්ටගාමිනී පින කියලා කියනවා. වට්ට කියන්නේ සංසාරය. නිර්වාණය සඳහා නිවන් සඳහා කරන කුසලයට පිනට කියන්නේ විවට්ටගාමිනී කුසලයේ කියලා. ඒ වගේම ලෞකික සපත් පිණිස කරන කුසලයට කියනවා ආමිෂ කුසලයේ, සාමිෂ කුසලයේ කියලා. නිර්වාණය සඳහා කරන කුසලයේ නිර්ආමිෂ කුසලයේ, ප්‍රතිපatti කුසලයේ කියලා හඳුන්වනවා. මේ අනුව හඳුන්වනවා මිසක් මේ පුණ්‍ය කියන වචනයෙන් ලෞකික සැපයෙන් කරන්න, කුසල කියන වචනයෙන් ලෝකෝත්තර සම්පත්තියෙන් කරන්න මෙතන සඳහන් වෙලා නැහැ. මෙතන සඳහන් වෙන්නේ ඒ පිනය කුසලයේ කියන දෙකම එකම චිත්තෝත්පාදයකට නමක් වන බැවින් ඒ අර්ථ වශයෙන් විතරක් පමණක් මේ තේරුම් පැහැදිලි කළ යුතු තියෙනවා. පින කියන්නේ හිත පිරිසුදු කිරීම, කුසලයේ කියන්නේ හිතේ අකුසල යටපත් කිරීම. අකුසල යටපත් කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. තදංග වශයෙන් අකුසල යට වෙනවා. ඒ කියන්නේ කාමාචර කුසල බලයෙන් තදංග වශයෙන් කෙලෙස් යට වෙනවා. ධ්‍යාන අභිඥා කුසල් බලයෙන් විස්කම්බන වශයෙන් කෙලෙස් යට වෙනවා. ප්‍රාණය වෙනවා, මැද පැවැත්වෙනවා. මාර්ගඥාන කුසලයෙන් තමයි ක්ලේශයන් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වන්නේ. ඔය ආකාර තුنين තමයි අකුසලයන් නැසන්නේ. එතකොට හැම අවස්ථාවකම මේ පින කියන අර්ථයෙන් කරන්නේ හිතේ පිරිසුදු බවට පැමිණවීම. එහි සෝබන චිත්තචෛතසික ධර්මයන් පහළ කරනවා. ඒ වගේම කුසලේනොත් ඒ සෝබන චිත්තචෛතසික ධර්මයන් පහළ කිරීම නිසා අකුසල් යට වෙනවා. ඒ අර්ථ දෙක තමයි මෙතන වෙනස තියෙන්නේ. එතකොට සරුවක්ඥන් වහන්සේ මේ ආනිසංස පෙළියේ සම්පූර්ණ කළා දක්වලා තමයි අවසාන ගාථාවෙන් පහදා දුන්නේ. මේ විදිහට සලකා බැලීමේදී පින කියන එක මහා පුණ්‍ය 이르දියක් කියන එකයි උන්වහන්සේ තෝරලා දුන්නේ. මේ 이르දි කියන වචනේ බොහොම විස්තරාත්මක වචනයක්. 이르දි කියන්නේ හිතුව පැතුව දේ සිද්ධ වීමේ බලයක්. ඒවා තියෙනවා ඉතින් 이르දි ක්‍රම 10ක් බුද්ධ ශාසනයේ. ඒ කියන්නේ අදිෂ්ඨාන 이르දි, විකුරුවන 이르දි, මනෝමය 이르දි කියලා අභිඥා වශයෙන් 이르දි තුනක් තියෙනවා. ඒ වගේම ඥාන විස්පාර 이르දි, සමාධි විස්පාර 이르දි, ආර්ය 이르දි කියලා තවත් තියෙනවා විශේෂ 이르දි තුනක්. කර්ම විපාක 이르දි, ඒ වගේම අතර්වණ 이르දි, ඒ වගේම සම්මා පයෝග 이르දි කියලා තවත් තුනක් තියෙනවා. පුණ්‍යවතෝ ඉර්ධි කියන එකයි මේ සියල්ලට ප්‍රධාන වෙන්නේ. පුණ්‍යවන්තයන් තමයි මේ සීල ඉර්ධි විශේෂයන් සාක්ෂාත් කරගත හැකි වෙන්නේ.
එනිසා දැන් සලකා ගන්නට ඕන අපේ ශරුවක්ඥන් වහන්සේගේ පුණ්‍ය ඍද්ධිය. ශරුවක්ඥන් වහන්සේ පටිසන්ධි ගන්න දවසේ පස්චිම භවයෙහි දසදහසක් ලෝක ධාතු අසීමිත ප්‍රාතිහාර්යයන්ගෙන් අලංකාර වුණා. ඒ පුණ්‍ය ඍද්ධිය. උත්පත්ති මංගල්‍යයේත් ඒ විදිහටම දසදහසක් ලෝක ධාතු වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. ඒ පුණ්‍ය ඍද්ධිය. උපදින දවසේදී ඉතා පිරිසුදු ජාතිරංග මාණික රත්නයක් වාගේ පහළ වුණා. ඒ වගේම ශ්‍රී පාදයේ පටන් සිරස්තලයේ දක්වාම මහා පුරුෂ ලක්ෂණ 80ක් මේ මහා පුරුෂ ලක්ෂණ 32ක අනුව්‍යංජන ලක්ෂණ 80ක් පිහිටා තිබුණා. උපම් මොහොතේදී හැම දිනකටම පිණී ගියේ 16 හැවිරිදි සර්වාභරණයෙන් සැරසුණු කුමරෙක් හැටියටයි. ඒ වගේම දස දිසාවෙහි දෙවියෝ බ්‍රහ්මයෝ චාමර සලමින් ශේෂත් ධර්මයෙන් උන්වහන්සේ ස්තුති කළ හැටි සඳහන් වෙන්නේ පුණ්‍ය ඍද්ධිය නිසා. සිරිපතුල් බිමට තියන්න හදනකොටම පොළොව පලාගෙන නෙළුම් මල් පැන නැගුණේ පුණ්‍ය ඍද්ධිය නිසා. ඒ වගේම ඉපදීමෙන් පස්වෙනි දවසේදී නම් තබන උළෙලේදී උන්වහන්සේගේ ලක්ෂණ පරීක්ෂා කළ අනාගත වාක්‍යයන් ප්‍රකාශ වුණේ පුණ්‍ය ඍද්ධිය නිසා. සිද්ධාර්ථකේ නම ලැබුණේ පුණ්‍ය ඍද්ධිය නිසා. වයස 16 දී රාජ්‍ය ශ්‍රීයට පත් වෙලා පුදුම විදිහේ රාජ්‍ය සම්පත්තියක් අනුභව කරමින් සිටිද්දී සතර පෙර නිමිත්තක් කළා අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වෙන වෙලාවේ බ්‍රහ්ම රාජයෙකු විසින් ඍද්ධිමය අටපිරිකර පූජා කළේ පුණ්‍ය ඍද්ධිය නිසායි. කේශ කලාපයේ සිඳ අහසට දැම්මාම අහසේ මේක රැඳුනේ පුණ්‍ය ඍද්ධිය නිසා. ඒ වාරගෙන සක්දෙව් රජය තව්තිසාභාවනේ සිළුමිනිසෑය කෙරෙව්වා. ඒ වගේම සලුපිලි අර සිවුරු පිරිකර හැඳ පෙරවා සලුපිලි මාරු කිරීම නිසා ඒ අහසට දැම්මාම ගටේකාර බ්‍රහ්ම රාජා පිළි අරගෙන ගිහින් බ්‍රහ්ම ලෝකයේ සලුමිනිසෑය ගොඩ නැගුවා. මේ ඔක්කොම පුණ්‍ය ඍද්ධිය. වවුරුදු 6කට ආසන්න කාලයක් මහා ප්‍රදාන වීර්ය වැඩුවා. ඒ වගේම උන්වහන්සේගේ ශරීරය බොහෝම දුර්වල වුණා. සම්නහර ඇට පමණක් ඉතිරි වෙලා මුළු සරුවාංගයම දුර්වල වුණා. නමුත් සිහියේ බිඳක්වත් අඩුුනේ නැහැ. ඒකත් පුණ්‍ය ඍද්ධියක්. ඉපදෙලා පස්වෙනි මාසයේදී දඹගස්සවැනි ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් උනේ පුණ්‍ය ඍද්ධිය. ඒ වගේම ලෝතර බුදු වෙන දවසේදී වජ්‍රාසනයක් පැනනගුණේ පුණ්‍ය ඍද්ධිය. උපදින දවසේ තමන් වහන්සේ උපදින දවසේදීම සහජාත වස්තු 7ක් පාළුවනේ පුණ්‍ය ඍද්ධිය නිසා. ලෝතර බුදු වෙන දවසේදී අර වගේම දසදහසක් වල ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ පුණ්‍ය ඍද්ධිය. දවස් 49ක්ම निराහාර උන්වහන්සේ निराහාරව කියන්නේ එක දවසක් ගත ආහාරයෙන් යකුනේ පුණ්‍ය ඍද්ධිය නිසා. ඒ වගේම තපස්සු බල්ලුක දෙපළ විසින් පිළිගන්නු අත්සුණු මීපිඩු වළඳලා සතරවරන් දෙවියන් විසින් පිළිගන්නු මේ මුං ඇට පාට ශෛලමේ පාත්‍ර 4ක් පිළිගන්න කොට එකක් බාටපත් උනේ පුණ්‍ය ඍද්ධිය. සාම්පති බ්‍රහ්ම රාජය ඇවිල්ලා වන්ද නමස්කාරයෙන් ධර්ම දේශනා කරන්න ආරාධනා කරන ලැබුණේ පුණ්‍ය ඍද්ධිය. ඉසිපතනාරාම මිගදායට වැඩම කරලා පංච වර්ගීය ස්වාමීන් වහන්සේලාට ධම් දසන්න ආරම්භ වෙනකොට දසදහසක් ලෝක ධාතු එක පැහැර කම්පා වෙමින් ආචාර්ය ප්‍රාතිහාර්ය සිද්ධ වුණේ පුණ්‍ය ඍද්ධිය. කිසි අදිෂ්ඨාන බලයක් නැතුව පළමුවෙනි ධර්ම දේශනාවේ පවත්වනකොට දසදහසක් වල කෙලවර දක්වා එක හඬින් ඇහුනේ පුණ්‍ය ඍද්ධිය නිසා. මේ විදිහට සරුවක්ඥන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතයේ අසීමිත පුණ්‍ය ඍද්ධියෙන් අපට දැක ගන්න තේරුම් ගන්න පුළුවන්. ඒ සියල්ලම උන්වහන්සේ අරමී ගාථා පෙළේ සඳහන් වූ පරිද්දෙන් සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් 16 සංඛ්‍ය කල්පලක්ෂයක් 20 අසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පිරු මේ දාන නිත්‍ය සීල උපෝසත සීල භාවනා කියන පද හතරට ගැනෙන බෝධි සම්භාර ධර්මයන් සම්පූර්ණ කිරීම නිසායි මේ පුණ්‍ය සම්බන්ධ සම්පූර්ණ වුනේ. ඉතින් ඒ විදිහේ මහා පුණ්‍ය ඉර්ධියකින් අගතන්පත් වුණා වූ සරුවක්ඥන් වහන්සේ දේශනා කළේ මා මේ දේශනා කරනු ලබන්නේ මිනිසයන් සත්වයන් දෙව්ලොවට යන්න නෙමෙයි සුගතියට යවන්න නෙමෙයි අකුරු 8ක් ඇති පද 3ක් ආબોධ කරවලා ජාති ජරා මරණ ආදී සසර දුකින් ඈතර වේ ලැබෙන අජාති අජර අශෝක අනුපායා සමුර්ධ නිර්වාණ ධාතු ආબોධ කරවනු පිණිසයි කියලා.